අපි ළමයි අද නිෂ්පාදනකයා මායිම පාඩම තමයි සාකච්ඡා කරන්නේ. ඒතර මෙතන මේ තමයි අපේ දෙවෙනි chart class එක. ඒතර දෙවෙනි chart class එකේ අපි පළවෙනි එකේ කළ ආර්ථික පද්ධති පාඩම. මේ තමයි දෙවෙනි chart class එක නිෂ්පාදනකයා මායිම. අද මාපෝය අහගන්න chart class එකට. ඒතර මේකේ ළමයි මුකුත් උගන්වන්නේ නැහැ. කිසිම දෙයක් උගන්වන්නේ නැහැ මේකේ. අපි මේක කරන්නේ වා කලින් ඉගෙන ගත්ත පාඩම පොඩි chart එකකින් පොඩි ගැලීම් සටහනකින් cover කරගන්න එක තමයි කරන්නේ. එතකොට හරියට නිකන් short note එකක් හා සමානයි. ගිය පාර ආර්ථික පද්ධති පාඩමේ ළමයි පාඩම හුඟක් අමාරු වෙලා හිටපු ළමයි chart class එකට ආවට පස්සේ පාඩම සෑහෙන ගොඩ දාගත්තා කියලා ඒ ළමයිම කිව්වා. දැන් මේ පාඩමත් මෙහෙමයි. ඉස්සර මේක හොඳට අහගන්න. ඊළඟ දෙන්නේ සවුන්ඩ් එක ළමයි ෆුල් වැඩි කරලා තියෙන්නේ. බලන්න ඔය පැත්තේ වොලියුම් එක අඩු වෙලා ඇති. මේ නිෂ්පාදනකයා මායිම් පාඩම chart class එකට දාගත්තේ මෙන්න මේ ටික හොඳට අහගන්න. එක ඔයා මේ පාඩමේ යම් දෙයක් දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. ඔයා මේ පාඩම අහලවත් තියෙන්න ඕනේ පොඩිම. කියන්නේ ජීවිතේ අද නම් ඉස්සල්ලාම නිෂ්පාදනකයා මායිමක් දකින්නේ මේ chart එක වල තේරෙන්නේ. ඔයා පාඩම ඉගෙනගෙන තියෙනවා. අපි පන්ති විභාග ප්‍රශ්න සේරම කරලා තියෙනවා. ඔයා රිවිෂන් වෙන කෙනෙක් නම් රිවිෂන් පන්තිත් අපි සේරම කරලා තියෙනවා. ඔයා MCQ පොත ගත්තා නම් ඒක MCQ ටිකක් කරලා තියෙනවා. හැබැයි ඔයාලගේ තාම ෂෝට් නෝට් එකක් නැත්නම් අන්න මේක වටිනවා ඔයාට. මේ පාඩම මේ ලෝකේ දෙයක් දන්නේ නැත්නම් ඇත්තටම අද ඉඳලා බලන්න ඔයාලට පාඩම තේරෙන්නේ නැහැ. එහෙම වුණොත් යම් දෙයක් දන්න කෙනෙක්ට තමයි මේක තේරෙන්නේ. ඒක තමයි chart class කියන එකේ තේරුම. right. ඔයාලට කොළ දෙකක් ඕන වෙනවා ළමයි. කොළ දෙකක් ඕන වෙනවා. ඇත්තටම පැති ගත්තොත් අපි බලමු තුනක් ඕන වෙයි ඔයාලට. අපි ආර්ථික පද්ධති වලට chart තුනක් හඳා නිෂ්පාදනකයා මායිමට chart තුනක් අඳිනවා. පාඩම 100% cover කරනවා. 100% කියන්නේ 98ක් කියලා අපි කියමු cover වෙනවා. පළවෙනි chart එක මේ අතර අඳින්න. හරිද? නිසා කොලේ මේ අතර landscape අතර තියාගන්න. මේ අතර නෙමෙයි chart එක මෙහෙම නෙමෙයි අඳින්නේ. මේ අතර. landscape කියලා අපි කියන්නේ ඒ පැත්තට තමයි යන්නේ. right. අපි අදිමු පළවෙනි chart එක. මම පැහැදිලි කරනවා අකුරු බෝඩ් එකේ තියෙන එක තේරෙන්නේ නැති අය බලාගෙන ලියන්න. හරි? තමන්ගේ mic off කරගන්න, video off කරගන්න. එතකොට අපිට වැඩි කරගන්න ලේසි. right. ගමු. මේ අතරේ හොඳ වෙන්නේ landscape side එක තමයි ගන්නෙ. මේ අතර පොලේ තියාගෙන අඳින්න පටන් ගන්න. පාඩමේ නම තමයි උඩින් ලියන්න. නිෂ්පාදන හැකියා මායිම. නිෂ්පාදන හැකියා මායිම. හරි? right. අපි ඉගෙන මේ කෙරවලට එනවා අපි. ඉතින් අපි ලියමු නිෂ්පාදන හැකියාව යනු නිෂ්පාදන හැකියාව යනු. අදම chart class එක දැන් ආයෙත් අහගන්න. නිෂ්පාදන හැකියාව යනු කියන එක මම උගන්වන්නේ නැහැ. ඔයාලට chart එකක් තමයි මම දාලා දෙන්නේ. නිෂ්පාදන හැකියාව යනු. තරුවක් දාලා වෙන පැනකින් අපි තේරුම ලියමු. තරුවක් දාන්නේ ඡේදයක් කියන අදහස දෙන්න. තරුවක් දාන්නේ ඡේදයක් කියන අදහස දෙන්න. හරි? පවත්නා සම්පත් උපරිම ඵලදායීතාවයෙන් පවත්නා සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කළ විට
භාවිතා කළ විට මේ ගිය මාසේ චාට් ක්ලාස් එකට ආව ළමයි එහෙම දන්නවා මේක ඔයා දැන් ලස්සනට දාගන්න ඕනේ හරිද පාට පෑන් පාවිච්චි කරලා දාගන්න දැන් නිෂ්පාදනය කියාව යනු කියන එක පාටක් ඒක දැන් තේරුම තව පාටකින් මේක කටුවට නෙමෙයි ලස්සනට දාගන්න හැබැයි මේක ඇදලි වුණාට පස්සේ එහින් මෙහෙන් දැන් දාගන්න ඕනේ ඊට මදි වුණා ඊට පස්සේ වෙනම කොලයක් හරි වගේ ඊපාර chart එක දාගත්ත පොතක් හරි තියෙනවා නම් ඒකේ වෙනම ආපහු ලස්සන නඳින්න දැනට මාක් එක මේක දාගන්න. සමහරවිට එකපාරම ඉවර කරගන්න පුළුවන් වෙයි සමහරවිට ආපහු අඳින්න. හරි? භාවිතා කළ විට බිහි කළ හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. ප්‍රමාණය. ඔයා හරිනම් මේක බලාගෙන තමයි ලියන්න ඕනේ. මේක බලාගෙන ලියන්න ඕනේ. සමහරුන්ට පේන්නේ විවිධ ප්‍රශ්න තියෙනවනේ. ඒ නිසා තමයි කියන්නේ. මම කියද්දි ලියාගන්න බැරුණ කෙනෙක් බලාගෙන ලියන්න. right. පාඩට පොඩි ඉතලයක් දාලා අපි ගන්නවා. නිෂ්පාදන හැකියාව නීහැ තීරණය කරන සාධක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක අපි දෙකට බෙදා ගන්නවා නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකට බෙදා ගන්නවා එකක් තමයි සම්පත් ප්‍රමාණය අනිත් එක ඵලදායීතාවය සම්පත් ප්‍රමාණය ඵලදායීතාවය සම්පත් ප්‍රමාණයෙන් පොඩි ඉතලයක් දානවා පල්ලෙහාට පූර්ණ සේවා නියුක්තිය මෙතනින් පාලට ඉතලයක් දානවා පූර්ණ නිෂ්පාදනය පූර්ණ සේවා නියුක්තිය යටින් තරුවක් දාලා වෙන පෑනකින් අපි ලියා ගන්නවා මේ වගේ ඡේදයක් වගේ මෙතනින් අපි ලියා ගන්නවා තරුවක් දාලා පූර්ණ සේවා නියුක්තිය යටින් වර්තමාන පොඩ්ඩක් කියන්නේ දැන් මෙතනින් පහළට වඩා යම් ප්‍රමාණයක ඉඳ තියෙනවද සාමාන්‍ය රූල් හතරක් විදිහට තියෙනවද? මෙතනින් පල්ලෙහා රූල් හතරක් විදිහට තියෙනවද? මට ඉඩ නැහැ ඒක. ඔයාලට ඉඩ තියෙනවා නේ රයිට් එක කියනවා අවශ්‍ය ප්‍රමාණය ලියාගමු. ලියන්න වර්තමාන නිෂ්පාදන මෙතනින් පස්සේ මුකුත් නැහැ මේක ඉවරයි. මේකෙන් පස්සේ ආය පල්ලෙහාට මුකුත් යන්න ඉවරයි. මේ පැත්ත මම මේ දැන් ලියන එකෙන් පස්සේ ඉවරයි. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සියලුම සම්පත්
වර්තමාන පේන්නේ නැතිව ලියාගන්න මම එකයි කියන්නේ. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සියලුම සම්පත් භාවිතා කිරීමයි. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සියලුම සම්පත් භාවිතා කිරීමයි. මට ඉඩ නැහැ එතන. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සියලුම සම්පත් භාවිතා කිරීමයි. මෙතන කරුවක් දාලා තියෙනවා. සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කිරීමයි. සම්පත් උපරිම ඵලදායීතාවයෙන් භාවිතා කිරීමයි. ඒ හරිය පොඩ බොද වෙලා වගේ නම් මම කියන එක අහන් ඉන්න. හරිනේ? right. මේ පැත්ත මෙතන ඉවරයි. මෙතන ඉවරයි. ඊට පස්සේ තමයි මේ පැත්තට තව එකක් එනවා. මේ කෙරවලටම එකක් එනවා. මේ මැද්දේ එකක් එනවා. එච්චර ඉන්නේ. මොනතර ඉන්නේ? මෙතනින් එකක් එනවා. මෙතනින් එකක් එනවා. එතනින් ඉවරයි. හරිද? තීරු 3යි එතකොට එන්නේ. හරිනේ? right. මෙතන අපි දාන්නේ නිෂ්පාදන හැකියා මායිම යම්. මෙතන ලිව්වේ නිෂ්පාදන හැකියාව යනු මෙතන නීහැ මා යනු. නීහැ මා යනු. හරිද? හරි. දැන් තවක් දාලා ලියනවා. දැන් තවක් දාලා ලියන්න. භාණ්ඩ දෙකකින් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ දෙකකින් නිෂ්පාදනය කළ හැකි විකල්ප සංයෝග භාණ්ඩ දෙකකින් නිෂ්පාදනය කළ හැකි විකල්ප සංයෝග යාකර අඳින රේඛාව වේ. භාණ්ඩ දෙකකින් නිෂ්පාදනය කළ හැකි විකල්ප සංයෝග යාකර අඳින රේඛාව වේ. දැන් මේක ඊට මදි වුණොත් අපි හෙට මෙහෙට දාගන්නවා මේ එහෙම ඊට මදි වුණොත් තව කියන්නේ දැන් චොර වුණා වගේ තේරුණොත් ඔයා කරන්න ඕනේ ළමයි
මේක දාගන්න ඊට පස්සේ අපි මේ අලුත් එකක් ආපහු අඳින්න. හරි? හරි? අඳින රේඛාව. ඒක අපි තුනකට බෙදා ගන්න යන්නේ පොඩි ඊතාවයක් ගන්න පල්ලෙහාට. පොඩි ඊතාවයක් ගන්න. ස්වරූප තුනකි මෙහෙම තුනකට බෙදනවා. තුනකට බෙදනවා. මගේ නිසා මේක මකනවා දැන් මගේ බෝඩ් එකේ ඉඳ නැති නිසා මම මේක මකනවා. ස්වරූප තුනයි ස්ථාවර ආවස්තික පිරිවැය වැඩෙන ආවස්තික පිරිවැය හීනවන ආවස්තික පිරිවැය. හරි? දැන් මෙතන අපි ටියුට් එකේ ලියුව සම්පූර්ණ ලොකුම නිර්වචනය නෙමෙයි ඈ. මේක ෂෝට් නෝට් එකක් ගන්න. එතන අපි තව ලියන්න ඇති. හරිද? බට් මෙතන තියෙන්නේ පොඩි දල අදහසක්. ස්වරූප තුනයි ස්ථාවර ආවස්තික පිරිවැය, වැඩෙන ආවස්තික පිරිවැය, හීනවන ආවස්තික පිරිවැය. හරිද? right. එතන අපි පොඩියට ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා. පොඩියට ස්ථාවර ආවස්තික පිරිවැය නම් x y on a PVC වැඩෙන ආවස්තික පිරිවැය ළඟත් අපි අඳ ගන්නවා x y මෙහෙම මෙතනත් අපි අඳ ගන්නවා මේක සිලබස් එකේ නෑ ළමයි හීනවන ආවස්තික පිරිවැය සිලබස් එකේ නෑ PPC දැන් මම මේක දැකලා තිබ්බොත් තමයි මේ chart එක තේරෙන්නේ. ඔය අදම නිෂ්පාදනය කියලාම ඉගෙන ගන්න කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. ඒක මම මුලින්ම කිව්වේ. හරි. මම ඊමේල් වල පොඩ්ඩක් බලා ගන්න ඕන නිසා දැන් මේක පොඩියටම අඳින්නේ නැහැ. දැන් මෙතන පල්ලෙහාට තව වෙනවා. right? දැන් මේ එකින් එක යටින් ලියන්න යන්නේ ළමයි. ඒ නිසා මම මෙතන මකනවා දැන් ඔයාගේ මෙතනින් පල්ලෙහා දැන් ඉඩ තියෙනවා ඕන තරම්. මේ තුන් දෙනා යටින් ඉඩ තියෙනවා. දැන් මගේ ඉඩ නැහැනේ. නිසා දැන් මම මේ තුන් දෙනා මකලා උඩට ගන්නවා. උඩින් ඉඳන් තමයි පොඩ්ඩක් මේ කරගෙන ඉන්නේ. right. මම එන වීඩියෝ මකනවා. දැන් ඔයාට උදේන පල්ලෙහා ඉඳ තියෙනවා ඔයාට උදේන පල්ලෙහා ඉඳ තියෙනවා මට ඉඳ නැත්තේ ළමයි. දැන් මේ තියෙන ස්ථාවර ආවස්තික පිරිවැය ඔයා ප්‍රස්ථාරය ඇදලා ඇති. මේ තියෙන වැඩෙන ආවස්තික පිරිවැය ඔයා ප්‍රස්ථාරය ඇදලා ඇති. මේ තියෙන හීනවන ආවස්තික පිරිවැය ඔයා ප්‍රස්ථාරය ඇදලා ඇති. හරිද? හරිද? අපි දැන් පහළට ලියන්න යන්නේ. පොඩි ඊතාවයක් දාන්න ප්‍රස්ථාරය යටි මේ. මෙතනිනුයි මෙතනිනුයි උතරින් මුකුත් නැහැ. හරිද? අමිතුරුත් දාගමු සිලබස් එකේ මේක නෑ කමන්නේ පොඩ්ඩක් දාන්න. එතන මුලින්ම ලියන්න.
තරුවක් හරි පොයින්ට් එකක් දාලා හරි මොකක් හරි නීහෑමා සරල රේඛාවකි නීහෑමා සරල රේඛාවකි මෙතන නීහෑමා මූල්‍යයට අවතල වේ නීහෑමා මූල්‍යයට අවතල වේ මෙතන තවත් දාලා මේක සිලබස් එකේ නෑ කමන්නේ ලියගන්න නීහෑමා මූල්‍යයට උත්තල වේ උත්තල වේ හරි right තවලු දාලියන්න බෑවුම ස්ථාවරයි බෑවුම ස්ථාවරයි අහුරු දෙන්න නැත්නම් අහන්න බෑවුම වැඩි වේ ඉතින් යවුත් එතන බෑවුම අඩු වේ බෑවුම අඩු වේ හරි කොහෙන්ද තැනක අකුරු තේරෙන තැන අහන්න අකුරු තේරෙන තැන අහන්න කොහෙන්ද තැනක හරි පල්ලෙහාට පොඩි ඊතලයක් දාලා හේතු ඔයා ලස්සන පාට පාවිච්චි කරලා ගන්න මෙතන හේතු මේකට හේතු ලියන්නේ නැහැ මොකද සිලබස් එකේ නැති නිසා ඒකට අපි හේතු ලියන්න යන්නේ නැහැ සිලබස් එකේ නැති නිසා right මෙතන පළවෙනි පොයින්ට් එක සම්පත් समजातीय वे संपत् समजातीय वे මෙතන නොවේ ඒ කෙලින් ලියන්න නොවේ संपत् समजातीय वे අනිත් පැත්තේ නොවේ ඊළඟ පොයින්ට් එක තාක්ෂණයන් ගැලපේ අනිත් පැත්තේ නොගැලපේ ඔයාලා ලස්සනට ළමයි ඈඩ් කරලා හදාගන්න ඒක තාක්ෂණයන් ගැලපේ නොගැලපේ මෙතන හේතුවයි මෙතන හේතුවයි ලස්සනට හදාගන්න ඒක අන්තිම එක සම්පත් කර්මාන්ත දෙකටම ලියන්න පාරට. ඔයාලා ලියන්නද? සම්පත් කර්මාන්ත දෙකටම ඒකාකාරී ලෙස යෝග්‍ය වේ. සම්පත් කර්මාන්ත දෙකටම ඒකාකාරී ලෙස යෝග්‍ය වේ. මේ පැත්තේ योग्य නොවේ. योग्य වේ योग्य නොවේ.
හරි සම්පත් සමජාතිය වේ නොවේ තාක්ෂණයන් ගැලපේ නොගැලපේ සම්පත් කර්මාන්ත දෙකටම ඒකාකාරී ලෙස යෝග්‍ය වේ මෙතන යෝග්‍ය නොවේ මේකට හේතු නෑ ළමයි මේකට හේතු නෑ හරිද right done මොනවද කරා පේන්න නැත්නම් අහන්න හරිනේ right then මකනවා හරිනේ දැන් මේ දෙවෙනියට බෙදපු තැනම මේ මෙතනම හරිද දෙවෙනියට බෙදපු තැනම නිෂ්පාදන හැකියා මායිම යනු කියලා ලියලා පොඩි ඡේදයක් මෙහෙම ලියලා ඒකනේ පල්ලෙහාට ස්වරූප 3යි කියලා ගත්තේ ඒකනේ පල්ලෙහාට ස්වරූප 3යි කියලා ගත්තේ දැන් මේ පැත්තෙන් බෙදන්නත් ඕනේ මේ පැත්තෙනුත් යම් එකක් බෙදෙනවා දෙකට ඒක ඔළුවේ තියාගෙන ඔයා ඉඩ තියෙන තැනකින් පල්ලෙහා ඉඩ තියෙනවා මෙහෙම ඊතලයක් ගන්න පල්ලෙහාට ඔයාට මේ පැත්තේ යම් ප්‍රමාණයක් තියනවා නම් සාමාන්‍යයෙන් ඉඩ ප්‍රමාණයක් එන මෙතනට ගන්න කොහොම හරි ඊතලයක් දාලා ඉඩ තියෙන තැනකට ගන්න මේක යට ඉඩ තියෙනවා නම් ඊතලේ මේෙන් ගන්න මේෙන් අර මේ යටකට ගන්න කොහෙට හරි ඊතලයක් දාලා යන්න උපකල්පන කොහෙට හරි ඊතරයක් දාලා මේ මෙතන හැබැයි තව එකක් බෙදන්න තියෙනවා ඒක පොඩ පොළවේ කියා ගන්න ඉඳ තියෙන තැනකට කොහෙට හරි ගන්න උපකල්පන කියලා උපකල්පන හරිද උපකල්පන ඉතින් ලියාගමු උපකල්පන අපන හතරනේ තියෙන්නේ උපකල්පන හතරයි තියෙන්නේ භාණ්ඩ වර්ග දෙකයි හරිද භාණ්ඩ වර්ග දෙකයි සම්පත් සම්භාරය ස්ථාවරයි සම්පත් සම්භාරය ස්ථාවරයි තාක්ෂණය ස්ථාවරයි භාණ්ඩ වර්ග දෙකයි සම්පත් සම්භාරය ස්ථාවරයි අකුරු තේරෙන තැන අහන්න සම්පත් සම්භාරය ස්ථාවරයි තාක්ෂණය ස්ථාවරයි ඊළඟට අන්තිම එක පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය ළඟා කරගනී පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය ළඟා කරගනී පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය ළඟා කරගනී හරි ඒ තමයි නිෂ්පාදනය කියන මායිමේ උපකල්පන හතර right අපි ලා chart එකේ අවසාන කොටසට එතන අවසාන කොටස
මට ඉතින් ඉඩ මත නිසා මම බෙදලා මේ ටික මකලා ගන්නවා නේ. හරි මේ තමයි ඔගේ පොතේ දැන් කොලේ අවසාන හරිය. මෙතන අපි ගමු. ආර්ථික කාර්යක්ෂමතාවය ආර්ථික කාර්යක්ෂමතාවය ආර්ථික කාර්යක්ෂමතාවය අපි ඒක දෙකට බෙදා ගන්නවා. ආර්ථික කාර්යක්ෂමතාවය දෙකට බෙදා ගන්නවා. එකක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අනිත් එක තමයි සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය හරි right මේවයි බෙදන්නේ දැන් මේකෙන් පාන ලියාගෙන යන්න යන්න මේ පල්ලෙහාට ටික තිබ්බනම් හරියි පල්ලෙහාට ලියාගෙන ඉන්න යන්න ඒතර මේවා ජීවිතේ එකපාරක් හරි අහලා තියෙනවා නම් ගොඩ දා ගන්න පුළුවන්. හරිද? ඔයා මේක අඳව නම් අහන්නේ අමාරුයි. මොකද මේක පන්තිය මේක උගන්වන පන්තියක් නෙමෙයි. චාට් ක්ලාස් කියන්නේ අපි ඉගෙන ගත්තා මේ පාඩමේ ෂෝට් නෝට් මම දීලා තියෙනවා. මේ print කරපු ෂෝට් නෝට් දීලා තියෙනවා. මේ හැම එකක්ම අවසානයේ මේ මගේ පැත්තෙන් ඔයාලට කරන්න පුළුවන් අවසාන වෙලේ තමයි. හරිද? right. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. හරි. ඒක අර්ථය පොඩි තරුවක් දාලා යන්න. අවම යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා ගැනීමයි. අවම යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. හරි. පාඩ පොඩි ඊතරයක් දානවා. කොන්දේසි දෙකයි කොන්දේසි දෙකයි කොන්දේසි දෙකයි එක පූර්ණ සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය දෙක පූර්ණ නිෂ්පාදනය. තොර මේ අමතක කෙනෙක් ඉන්නවා නම් තමන් ළඟ නෝට් එක තියෙනවනේ ළමයි. ඒ නෝට් එකෙන් ඉස්සලම් චුට්ටක් ඒක පාඩම් කරගන්න. හරි. पूर्ण सेवा नियुक्ति पूर्ण निष्पादन right ආය පල්ලයට පොඩි ඊතලයක් දාගන්න මේක පෙන්නන්නේ මෙන්න මෙහෙම ඉතින් පොඩි ප්‍රසාරයක් ගන්න මෙතන ඉවරයි දැන් මෙතන ඉවරයි ඒ නිසා මේ ආය තව පල්ලයට ඉඩ ඕනේ නැහැ මට ඉන්න නැති නිසා ළමයි මම චුට්ටක් මේක මකනවා. දැන් මේ පල්ලයට ඊතලයක් දැම්මා. ඊට පස්සේ ප්‍රස්ථාරය කියන එක තමයි ලියන්න යන්නේ. මම ඉතින් මේක මකනවා නේ.
මට ඉන්න නැහැ. ඔයා මකමක ලියන්න එපා. පල්ලෙහාට පොඩි ඊපනක් දැම්මා. XY කියලා භාණ්ඩ දෙකක් දාගන්න. නිෂ්පාදනය කියමායිමක් අදින්න. හරිද? A B C D වගේ අක්ෂර කීපයක් දාගන්න. කියන නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මේ ඕනම එකකින් පෙන්වන්න පුළුවන්. හරි දැන් ටික ටික මතක් වෙන්නේ නැති සමහරුන්ට මේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය A B C D වගේ ඕනම එකකින් පෙන්වන්න පුළුවන්. මත ඕනම ලක්ෂයකින්. හරි මේක මම ඇන්දේ කොන්දේසි දෙකයි කියලා ලිව්වා. ඊට යටින් ලිව්වා පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි කියලා. ඊට යටින් තමයි දැන් මේක ඇන්දේ. උතන කියලා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. දෙකම හැටට. සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය නැත්නම් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියලා කියනවා. සේම් තින්. එකමද. හරි. එතන ලියමු පොඩි තරුවක් දාලා. අමිතර කොන්දේසි ලියාගෙන වෙනම ලියා ගන්නවා. මෙතන කොන්දේසි. මම මැකුවානේ. දැන් මේක ලියලා තියෙන්නේ කොන්දේසි දෙකයි එක පූර්ණ සේවා නියුක්තිය. කොන්දේසි ලියාගෙන බැරි වෙලා සමහර අයට. ඒගොල්ලෝ ලියන්නේ එක පූර්ණ සේවා නියුක්තිය දෙක පූර්ණ නිෂ්පාදනය. පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනය. මේ ක්ලාස් එකේ රෙකෝඩින් නැහැ. අපි රෙකෝඩින් දෙන්නේ තියරි පන්ති වලයි රිවිෂන් පන්ති වලයි විතරයි නේද? චාට් ක්ලාස් එකේ රෙකෝඩින් නැහැ. ඒක දැන් ඉවරයි කරන්න. හරි? right. ඒ කොන්දේසි දෙකට යටින් හරිද? කොන්දේසි දෙකට යටින් පොඩි එකක් දාගන්න පල්ලෙහාට. එතන මේක අන්නේ. හරි? right. සම්පත් බෙදා ගැනීමේ කාර්යක්ෂමතාවය. එයට එළිමු. සමාජයට වඩාත් අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා සංයෝගය නිපදවීමයි. සමාජයට වඩාත් අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා සංයෝගයේ නිපදවීම. හරි? පළවෙනි දාගෙන පොඩි කොන්දේසි කියලා. කොන්දේසි එකයි තියෙන නිසා කොන්දේසිය කියලා ලියවනම් හොඳයි. කොන්දේසිය. දන්නවද ඔයගොල්ලෝ කොන්දේසියනේ මොකද කොන්දේසිය? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ කොන්දේසිය. දන්නවද? ඔය හරිද? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ කොන්දේසිය. දැන් P සමානයි MC හෝ P සමානයි MC හෝ ඉතින් අනිත් ක්‍රමේ MC සමානයි MB MC සමානයි MB B එනේ MB P සමානයි MC හෝ MC සමානයි MB මේක ෂෝට් නෝට් එකක් නිසා මේ තේරුම ලියන්න යන්නේ P කියන්නේ මොකක්ද? දන්නේ නැති ටික ගන්න ලියගන්න.
P කියන්නේ මිල ඒක දන්නවා. MC කියන්නේ නිකම්ම පිරිවැය කියන්න එපා. MC කියන්නේ ආන්තික පිරිවැය. very good. ආන්තික පිරිවැය. ඒතර මේ දෙක සමාන වෙන්න ඕනේ. නැත්නම් MC සමාන MB කියන්නේ කොහොමද? MB කියන්නේ ආන්තික ප්‍රතිලාභය. ආන්තික ප්‍රතිලාභය. මේ MC ආන්තික පිරිවැය කියන එක අදාළ වෙන්නේ පාරිභෝගිකයටද නිෂ්පාදකයටද? MC ආන්තික පිරිවැය කියන එක අදාළ වෙන්නේ පාරිභෝගිකයටද නිෂ්පාදකයටද? very good. නිෂ්පාදකයාට. MB කියන එක අදාළ වෙන්නේ ප්‍රතිලාභය අදාළ වෙන්නේ. භාණ්ඩ ප්‍රතිලාභය අදාළ වෙන්නේ පාරිභෝගිකයාට. පිරිවැය අදාළ වෙන්නේ නිෂ්පාදකයාට, ප්‍රතිලාභය අදාළ වෙන්නේ පාරිභෝගිකයාට. ඕක දන්නවනේ ඔය. ඒ නිසා දැන් පල්ලෙන් ප්‍රශ්න අදින්න යන්නේ. හරිද? දැන් මෙතනින් පල්ලෙහා මතකනේ ප්‍රස්ථාර දෙකක් ඉන්නේ උඩ යට. ප්‍රස්ථාර දෙකක් උඩ යට අදින්න සාමාන්‍ය පොඩි ඉඩක් තියෙනවද පල්ලෙහා? දල වශයෙන් නිකන් රුල් 5ක 6ක ඉඩක් වගේ තියෙනවද? තියෙනවනේ right. ඒ නිසා මම මේක මකනවා දැන් ඈ. මම මේක මකනවා. ඔයා පල්ලෙහාට පොඩි ඊපලයක් දාලා ගන්න දැන්. මෙතන මේ පොඩි ඊපලයක් දාලා ප්‍රස්ථාර දෙකක් තියෙනවා. එක යට එක අදින්නයි යන්නේ ඈ. හරි. මම මකනවා ඒ නිසා කරනවා ඊපලයක් දාලා අරගෙන තියෙන දැන් ඈ. ඒ ඊපලෙ මේක විතරනවා. මෙහෙම ප්‍රස්ථාරයකුයි ඊට යටින් මෙහෙම ප්‍රස්ථාරයකුයි අඳගන්න. ප්‍රස්ථාර දෙක. x y නිෂ්පාදනය කියා මායිම මෙතනත් y කියලාම දාගන්න. පල්ලෙහා ප්‍රස්ථාරෙත් මෙතන y කියලාම දාගන්න. හැබැයි මෙතන දාන්න x නෙමෙයි. මෙතන අදින්න යන්නේ MC MB. MC MB. right? මෙතන y මෙතනත් y කියලාම දාගන්න. right? MC MB. හරිද? දැන් මම මේ අඳින්නේ ඉල්ලුම් වක්‍රයේද සැපීම් වක්‍රයේද? ඔය දන්නවනේ ඉතින් ලේසි. මේ ඉල්ලුම් වක්‍රය දැන් ඉල්ලුම් වක්‍රය අදාළ වෙන්නේ පාරිභෝගිකයාට. ඒ කියන්නේ මේ තියෙන MC වක්‍රයේද MB වක්‍රයේද? ඉල්ලුමක් කියන්නේ පාරිභෝගිකයා කරන දෙයක්. පාරිභෝගිකයා භාණ්ඩයට ඉල්ලුමක් කරන්නේ තමාට ලැබෙන ප්‍රතිලාභයත් එක්ක. එහෙනම් මේ තමයි MB කියන්නේ. දාන්න MB පාරිභෝගික. right? ඊළඟට මේ තියෙන සැපීම් වක්‍රය සැපීම් අදාළ වෙන්නේ නිෂ්පාදකයාට. එහෙනම් මේකේ නිරූපණය වෙන්නේ කාවනේ? C. MC. දැන් පොඩ බලන්න. මම මෙයා උගන්වනවද මන්ද? නේ මේ chart එක පොඩ අමාරුයි. ඒක මම මේ උගන්වන්නේ. එතන අනිත් විදිහෙන් වෙන්නේ. මේ chart එක පොඩක් අමාරු වෙන සමහරවිට ඒක මම උගන්වන්නේ. දැන් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය එතන ලියලා තියෙන එක බලන්න. සමාජයට වඩා අවශ්‍ය කරන භාණ්ඩ සංයෝගය කියලා නේද? ඉතින් ළමයි සමාජයට වඩා අවශ්‍ය කරන භාණ්ඩ සංයෝගය කියන්නේ නිෂ්පාදකයයි පාරිභෝගිකයයි දෙන්නම කැමති තැනනේ. සමාජයට අවශ්‍ය කරන භාණ්ඩ සංයෝගය කියන්නේ නිෂ්පාදකයයි පාරිභෝගිකයයි දෙන්නම කැමති වෙන්න බෑ. ඉතින් ඒක තමයි මේ. ඉතින් මේ මොකද්ද මේ වෙළඳපළ? එක අතකට කිව්ව. අන්න හරි. ඔය කියන්නේ මේ වෙළඳපළ සමතුලිතය. එතනනේ අපි දෙන්නටම අවශ්‍ය කරන භාණ්ඩ සංයෝගය තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් උඩට ගිහිල්ලා බලනවා ඒතන නිෂ්පාදන හැකියාව ඉන්නේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේ දෙන්නම කැමති භාණ්ඩය උඩට ගිහිල්ලා බලනවා නිෂ්පාදනය හැකියාව ඉන්නේ කොතනද තියෙන්නේ කියලා. කඩිරිකින් දාගන්න උඩට. හරිද? උඩට දාන්න. right. දැන් මෙතන මේ ලක්ෂය ගත්තොත් මේක ගත්තොත්
MB සමානයි MC වෙලාද මේ ලක්ෂයේදී MB සමානයි MC වෙලාද මේ මෙතන ලක්ෂය ඔව් එහෙනම් මෙතන අපිට පොඩි ඉතරක් ගාලා ලියා ගන්න ඒ ඉසල A අකුරක් හරි මොකද දාගන්නකො A හරි මෙතන අපිට එනවා MB සමානයි MC වුණ නිසා සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය තියෙනවා සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය තියෙනවා මෙතන මේ හරිද මායිම මතනේ ඉන්නේ මායිම මත ඉන්න නිසා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියනවාද? ඔව් එහෙනම් මෙතන ධන නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක් තියෙනවා. මේ දෙකම තියනවා කියන මොන කාර්යක්ෂමතාවයද? දෙකම කියන්නේ. ඒ දෙකම තියනවා කියන්නේ. ඒකට තමයි කියන්නේ ආදාන සමානයි. මට ඉඳ නැහැ ලියන්න සමානයි. ආර්ථික කාර්යක්ෂමතාවය සමානයි ආර්ථික කාර්යක්ෂමතාවය හරි මම මේක දැන් නෝට් එකේ දාන්නේ බලමු මේක දන්නවද කියලා මායිම මත ඕනම ලක්ෂයකින් පෙන්වන්න පුළුවන් මොන කාර්යක්ෂමතාවයද මායිම මත ඕනම ලක්ෂයකින් පෙන්වන්න පුළුවන් මොන කාර්යක්ෂමතාවයද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හැබැයි සම්පත් බෙදාමින් කිරීමේ කාර්යක්ෂමතාවය හැමතැනම තියෙනවද එක ලක්ෂයක විතරද? එක තැනයි තියෙන්නේ. ඉතින් මෙතන විතරයි. සමාජයට අවශ්‍ය භාණ්ඩ සංයෝගය තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක තියෙන එක තැනක විතරයි. එහෙනම් ආර්ථික කාර්යක්ෂමතාවය හැමතැනම තියෙනවද එක තැනක විතරද තියෙන්නේ? ආර්ථික කාර්යක්ෂමතාවය. ආර්ථික කාර්යක්ෂමතාවය තියෙන්නේ එක තැනක විතරයි. හරි. ඒක විභාගය අහලා තියෙන්නේ. මේක විභාග ප්‍රශ්න සාකච්ඡා කරන තැන නෙමෙයි. මේකනේ මේ පාඩම උඩින් පල්ලේ සාකච්ඡා කරලා ඉවර කරලා දැන්. හරි. ඉතින් ඉවරයි පළවෙනි chart එක. හරිද? අපි එනවා දෙවෙනි chart එක. හරි. ගන්න වෙන කොලයක් හරි ඒ කොලේ අනිත් පැත්ත හරි. ඒ කොලේ අනිත් පැත්ත ගන්න එපා. වෙන කොලයක් ගන්න අවුත්. අමාරු කොට ඉවරයි ඒක. හරි ලේසි ටිකක් තියෙන්නේ ඒ කොලේ අනිත් පැත්ත ගන්න එපා කිව්වේ ළමයි මේ ඒ ක්ලාස් එක ඉවරලා සර් chart එක එවන්න ඕනේද මේ ඊපාර සමහර ළමයි එව්වා මට හරි ආසයි එක දැක්කම මේ කියන්නේ සර් මේක මාරයි කියලා ළමයි අර ගහපු chart එක එව්වා මට මාර ආසයි ඒගොල්ලෝ ලස්සනට ඒක ඇඳලා තිබ්බා ඒ කියන්නේ ඒක දැක්කම ආසයි. දැන් මේකත් මම හිතනවා ලස්සනට දාගනි කියලා. දැන් සමහරුන්ගේ ඇත්තටම ඒක ඇඳාම අර කිසි ආර්ට් එකක් නැහැනේ ලස්සනක් නැහැනේ. දැන් මම ඇඳා කැතයි සමහරවල් මගේ අකුරුත් කැතයි. මේක කැතට තමයි ඇඳින්නේ ගොඩක් වෙලාවට. මම කරන්නේ මේක දැන් ඇඳගෙන පස්සේ නිදාස් වෙලාවක් අරගෙන පොඩක් පාට පෑන් ටිකක් තියාගෙන මම ලස්සනට මේක පස්සේ වෙනම කරගන්නවා. මොකද මේ වෙලාවේ මම කරගන්නේ අනිවාර්යෙන් කැතයි. එතකොට සමහරුත් දැන් එහෙම වෙන්නේ නැති. මේ ඒතර ඒගොල්ලෝ කලබල වෙන්න එපා හිමීට ආයේ වෙන කොලයක් අරගෙන ගානට කලබලයක් නැතුව හිමීට දාගන්න. අකුරු කැතයට කොහොමද දැන් මේ කැතට එන්නේ? මේ සමහරු දැන් ගෑල් ළමයිම සමහරට මේ එකපාරම ටික් ගාලා පාට පෑන් 10ක් විතර දාලා මේක ඉවරයක් කරගෙන ඇති. සමහරුන්ට එහෙම ලස්සනට ඇවිල්ලා නැතුව ඇතිනේ ඒගොල්ලෝ වෙනම හිමීට ආයේ කොලයක් ඇඳගෙන ලස්සන කරගන්න. හරිද? right. ඊළඟ chart එක නම් ටිකක් පොඩි එකක්. එතන අපි දාගමු ඒක දෙකකට විතරයි බෙදෙන්නේ සූක්ෂම හා සාර්ව සංකල්ප සූක්ෂම හා සාර්ව සංකල්ප දෙකකට විතරයි බෙදෙන්නේ සූක්ෂම සංකල්ප දැන් මගෙන් අහන්න එපා මොකද්ද සූක්ෂම කියන්නේ මොකද්ද සාර්ව කියන්නේ කියලා. ඒක කොලේ අර කලින් ගත්ත පැත්තටම ය. හරස් අතට. කොලේ කලින් ගත්ත පැත්තටම ගන්න හරස් අතටම ගන්න. හරිද? right.
සූක්ෂම සංකල්ප කීපයක් තියෙනවනේ. පළවෙනි එක තමයි හිඟ ගන්න. හිඟ. XY කියලා දාගන්න. නිෂ්පාදනකයා මායිමක් ඇඳගන්න. එළියෙන් ලක්ෂයක් ගන්න ඒ කියන. එළියෙන් ලක්ෂයක් ගන්න ඒ කියන. तर මේක ආය අනිත් පැත්තට මේ පැත්තට යනවා සාරව කියලා. එච්චරයි ඉන්නේ. මේ chart එකේ මෙච්චරයි තියෙන්නේ. හරි. right. ඊළඟට තේරීම. තේරීම. හරිද? මට දැන් පොඩි ඉතින් මදි වීගෙන ඉන්නේ. සමම් පොඩ මේක ඉස්සරහම දිනන්නේ. ඔයා මෙහෙම අරින් අදින්න මම මෙහෙම අරින් අදිනවා. තේරීම. XY කියලා දාලා ලක්ෂ 4ක් විතර මාර්ක් කරගන්න ABCD කියලා. ලක්ෂ 4ක් විතර මාර්ක් කරගන්න ABCD කියලා. ලක්ෂ 4ක් විතර මාර්ක් කරගන්න ABCD කියලා. හරි? පොඩි ඊතලයක් දාලා ඉස්සරහ ලියන්න. නීහෑමා මත පිහිටි ලක්ෂ අතරින් එකක් තෝරාගත යුතුය. නීහෑමා මත පිහිටි ලක්ෂ අතරින් එකක් තෝරාගත යුතුය. ගොඩක් පහලට එනවද තව? ඔව් හැබැයි. තව මේ වගේ ප්‍රස්තාර දෙකක් එනවා. හරි? හෙට එක්ස්ට්‍රා ක්ලාස් එක තියෙනවද? හෙට තියරි එක්ස්ට්‍රා ක්ලාස් එකද? හෙට තියරි එක්ස්ට්‍රා ක්ලාස් එක නෑ. හෙට නෑ. right. හරි? මේ මම මෙහෙම එකක් පොඩ්ඩක් අහන්න නිකමට. තේරීමේ ප්‍රශ්න තුනක් තියෙනවා නේද? කුමක් කොහොම නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? මේ පෙන්වන්නේ තේරීමේ ප්‍රශ්න තුනමද පළවෙනි එක විතරද? මේ පෙන්වන්නේ ප්‍රශ්න තුනමද පළවෙනි එක විතරද? පළවෙනි එක විතරයි. කුමක් කොපමණ නිෂ්පාදනය x ද y ද? x කෙන් කොච්චරක්ද y කෙන් කොච්චරක්ද? ඒක විතරයි පෙන්වන්නේ. හරිද? right. දැන් තව පහලට එනවා ළමයි මේ ප්‍රස්තාර දෙකක් ඒ නිසා පොඩක් පරිස්සමින්. හරි? මම ඉතින් මකනවා දැන් ඈ. මට ඉඩ නැහැ. සමම මකනවා. හිඟකම තේරීම ඊළඟ එක ආවස්තික පිළිවෙල. ආවස්තික පිළිවෙල. එතන දෙකම ප්‍රශ්න x y නිෂ්පාදනය කිය y මත ගන්න. හරි? මෙතන ගන්න a
y 100යි x 10යි මෙතන ගන්න b y 20යි sorry x 20යි y 50 හරිද e තලයක් දාන්න a ගිනම් b ට e තලයක් දාන්න a ගිනම් b ට e තලයක් දාන්න a ගිනම් b ට හරි මම ඉතින් මේක අහලා ඉන්නම් ඔයාගෙන් ඔයා මේක දන්නවනම් මට ඉතර කරදරයක් නැහැ a සිට b දක්වා ගියාම x භාණ්ඩ නිෂ්පාදනය කීයක් වැඩි වෙනවද x භාණ්ඩ නිෂ්පාදනය කීයක් වැඩි වෙනවද 10ක් නේ x භාණ්ඩ නිෂ්පාදනය 10ක් වැඩි වෙනවා හැබැයි y භාණ්ඩ කීයක් කැප කරන්න වෙනවද y භාණ්ඩ 50ක් කැප කරන්න වෙනවා හරිද එතකොට මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මම උගන්වනව නෙමෙයි මම නිකන් කියනවා x 10ක් නිපදවීමේ ආවස්තික පිරිවැය y භාණ්ඩ කීයද x 10ක් නිපදවීමේ ආවස්තික පිරිවැය y භාණ්ඩ කීයද 50යි කැපකිරීම 50යිනේ right හැබැයි ඔයාලට මතකද එකක ආවස්තික පිරිවැය හෙව්වා එකක ආවස්තික පිරිවැයට කියන්නේ මොන ආවස්තික පිරිවැයද එකක ආවස්තික පිරිවැයට කියන්නේ very good ආන්තික ආවස්තික පිරිවැය අන්න ඒක අපි හොයලා පෙන්නනවා ඉස්සරහට පොඩි ඊතලයක් දාලා ආන්තික ආවස්තික පිරිවැය සමානයි ආන්තික ආවස්තික පිරිවැය සමානයි කැප කළ නිෂ්පාදනය ඕන ලියන වචනේ ඉඳ තියෙනවා කැප කළ නිමවුම් බෙදීම වැඩෙන නිමවුම් කැප කළ නිමවුම බෙදීම වැඩෙන නිමවුම දැන් මෙතන කැප කළ නිමවුම 50යි වැඩෙන නිමවුම 10යි උත්තරේ 5 මේ තියෙන්නේ x භාණ්ඩ 10ක් හදපු ආවස්තික පිරිවැයද එක x භාණ්ඩයක ආවස්තික පිරිවැය එක x භාණ්ඩයක ආවස්තික පිරිවැය එක එතන මේ උත්තරේ ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද මේ පහක් කියන්නේ මොනව පහද x පහක්ද y පහක්ද ඒ වගේ ඇඩ්වාන්ස් එකකට කරලා ගන්නත් එපා මේ y පහක් මේ x වනේ හදන්නේ x හදාදී y පහක් කැප කරනවා ඒක තමයි මේක තේරෙන්නේ මේ y පහක් කියන එක මේක තේරෙන්නේ right දැන් ඉවරයි තව එකක් යනවා පල්ලෙහාට එච්චරයි ඉඩ ෂේප්ද මෙතනින් පල්ලෙහාට තව එකකට යන්න ඉඩ ඇද්ද හරි right මෙතනින් මේ ප්‍රස්ථාරයෙන් පොඩි ඊතලයක් දාලා ගන්න පල්ලෙහාට ප්‍රස්ථාරයෙන් හරිද ප්‍රස්ථාරයෙන් පල්ලෙහාට පොඩි ඊතලයක් දාලා ගන්න ශූන්‍ය ආවස්තික පිරිවැය ශූන්‍ය ආවස්තික පිරිවැය ශූන්‍ය ආවස්තික පිරිවැය හරි ශූන්‍ය ආවස්තික පිරිවැය ශූන්‍ය ආවස්තික පිරිවැය පොඩි ප්‍රශ්නයක් එන්නේ මෙතන මඩියට නැති නිසා මම මේක මකනවා හරි මකලා ගන්නවා ඔය දැන් ඊතරක් දාලා අරන් තියෙන්නේ ශූන්‍ය ආවස්තික පිරිවැය කියලා ඊතරක් දාලා අරගෙන තියෙන්නේ ඊට අපි අදගම ප්‍රස්තාරය x y කියලා දාගන්න එදින පස්සේ ඉවරයි x y කියලා දාගන්න ප්‍රස්තාරය ගඳ ගන්න ඒක විතරයි ඉතින් ඉවරයි මුකුත් ලියන්නෙත් නැහැ මතකද ශූන්‍ය ආවස්තික පිරිවැයක් කියන්නේ කැපකිරීමක් කරනවද කැපකිරීමක් කරන්නේ නැද්ද
ශූන්‍ය ආවර්තක පිළිවෙල කියන්නේ කැපකිරීමක් කරන්නේ නැහැ. එහෙනම් ඔයා ඉන්න ඕනේ මායිම මතද මායිම ඇතුළේද? ඉන්න ඕනේ මායිම ඇතුළේ ලක්ෂණ එහෙම දාන්න. A ඉඳන් B ට ගියොත් දැන් මේව ලියන්නේ නිකන් අහගන්න. A ඉඳන් B ට ගියොත් කැපකිරීමක් නැතුව කාගේ නිෂ්පාදනයද ඔයා වැඩි කළේ? x ද y ද? y ගේ නිෂ්පාදනය වැඩි කරනවානේ. මෙහෙට ගියාම y ව හදනවා ඔයා. x කැප කරන්නේ. මෙහෙම ගියොත් කාවද වැඩි කරන්නේ? x වැඩි කරනවා y ව කැප කරන්නේ. මේ වගේ තැනකට ගියොත් x ද වැඩි වෙන්නේ y ද වැඩි වෙන්නේ දෙකම වැඩි වෙනවා. දෙකම වැඩි වෙනවා. හරි. දාගන්න. හරිද? A ඉඳන් B ට ගියොත් මේ A ඉඳන් B ට ගියොත් y විතරයි වැඩි වෙන්නේ x එතනමයි. x ගේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි කැපකිරීමක් කරන්නේ නැහැ කියන්නේ. මේ සමහර තේරෙන්නේ නැහැ කොයි මම කියන්නේ. මෙතන ඉඳන් මෙතනට ගියොත් x වැඩි වෙනවා. හැබැයි y එතනමයි නේ. A හිටියත් C හිටියත් y එතනමයි. ඒතර වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි කැපකිරීමක් නැහැ කියන්නේ. මෙතන ඉඳන් මෙතනට ගියොත් මෙතනට යනවා කියන්නේ කොහොමද භාණ්ඩ දෙකම වැඩි කරලා නෙවා. A ඉන්නවට වඩා D ඉද්දි භාණ්ඩ දෙකම වැඩි වෙනවා. භාණ්ඩ දෙකම වැඩි වෙලා කියන්නේ කොහොමද කැපකිරීමක් කරලා නේනවා. හරි? ඒ නිසා අපි කියන ආවර්තක පිළිවෙල ශූන්‍යයි කියලා. right. ඔතනින් ඉවරයි සූක්ෂම පැත්ත. අපි එහෙම වෙනවා සාර්ව පැත්ත. සාර්ව පැත්ත කෙරවලටම ගෙනියන්න දෙපා ටිකක් මැද්දෙන් තියාගෙන ඉඳ ඇති නේද? සාර්ව සංකල්ප සාර්ව සංකල්ප කෙරවලටම ගන්න ඕනේ. ඉඳ තියනවනේ දැන් හිතේ හැටියට ගන්න. එකක් තමයි ආර්ථික වර්ධනය එයාව පෙන්වන්නේ නිෂ්පාදන හැකියාව ආර්ථිකයේ වර්ධනය වෙද්දී වැඩි වෙනවනේ. ටිකක් අඛණ්ඩව වැඩි වෙනවා කියලා පෙන්වන්න මතකයි නේද? ආර්ථිකයේ වර්ධනය වෙද්දී නිෂ්පාදන හැකියාව අඛණ්ඩව වැඩි වෙනවා කියලා පෙන්වන්න ටිකක් දෙපාරක් කරලා දකුණට ගෙනියන්න. ඕනනම් මේ නීතලයක් දැම්මත් වරදක් නැහැ. ඕන ආර්ථිකයේ වර්ධනය වුණා. ඒවා සාර්ව සංකල්ප. ඒකේ පහළට තියෙනවා 1 2 3 4යි මේ වගේ පහළට 4ක් තියෙනවා 5කුත් තියෙනවා 5 ටිකක් වැඩිපුරක් පල්ලෙහාට යනවා. දැන් ඕගලන්ට මෙහෙම කරන්න ආර්ථික වර්ධනය දැන් මේ පැත්තේ දාගත්තාම තව එහා පැත්තේ ඉඳ තියෙනවා. එහා පැත්තේ තව ඉඳ තියෙනවා. ආයෙනම් ඔයගොල්ලෝ එහෙම කරන්නේ ආර්ථික වර්ධනය එකක් මෙතන දානවා. ඉඳ තියෙන අය. ඉඳ තියෙන විදිහට හදාගන්න. දැන් මම පල්ලෙහාට දාන එක එහා පැත්තට දාන්න. දැන් මේ වගේ පොයින්ට් එකක් එහා පැත්තට දාන්න. ඉඳ තියෙන විදිහට ඉඳ නැති අය පල්ලෙහාට ලියාගෙන ඉන්න. හරි? දෙවෙනි එක ආර්ථික අවපාතය. ආර්ථික අවපාතය. පන්ති ආපහු දාන්න අවපාතය කියන්නේ කෙටි කාලීන සිද්ධියක්ද දිගු කාලීන සිද්ධියක්ද? අවපාතය කෙටි කාලීන සිද්ධියක්ද දිගු කාලීන සිද්ධියක්ද? ඒක දිගු කාලීන සිද්ධියක්. මෙහෙම තිබ්බ නීහෑම මෙන්න මෙහෙම වමට විතරනේ.
නියම වමනේ කියන්නේ අවපාතය. right? තුන්වෙනි එක පූර්ණ සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය පඩිය නැති නිසා මම මකනවා පූර්ණ සේවා නියුක්තිය සියලුම සම්පත් පාවිච්චි කරනවානේ සියලුම සම්පත් පාවිච්චි කරනවා කියන එක පෙන්වන්නේ කොහේ ලක්ෂයකින්ද මායිම ඇතුළත ලක්ෂයකින්ද මත ලක්ෂයකින්ද සියලුම සම්පත් පාවිච්චි කරනවා කියන්නේ මත ලක්ෂයක් ඒ කියලා දාන්න සමහරව අවපාතය ඇදලා නැහැ මේකෙදි වක්‍රය වමට ගේන්න අවපාතයේ මම මැකුවා ඇන්දෙන තියයි අවපාතය කියන එකේ නිෂ්පාදනිකයා මායිමක් වමට ගේන්න මෙතන මත ලක්ෂයක් ලකුණු කරා අවසාන එක තමයි සේවා වියුක්තිය ඇලයිරක් ආර්ථික පසුබැසීම පූර්ණ සේවා නියුක්තිය එකක් මම මක නැහැ ආර්ථික පසුබැසීම මතකද පසුබැසීම දැන් අවපාතය නම් දිගු කාලීනයි පසුබැසීම කෙටි ගන්න දැන් කොරෝනා සිද්ධිය ලංකාවට අවපාතයක්ද පසුබැසීමක්ද නිෂ්පාදනය අතින් මං කියන්නේ රටේ නිෂ්පාදනය අතින් කොරෝනා ලංකාවට පසුබැසීමක්ද අවපාතයක්ද අපිට පසුබැසීමන්නේ මාස 3-4කට රටේ නිෂ්පාදනය අඩු වුණාට ඔන්න ආයි දැන් වැඩි වීගෙන එනවා මතකද සාර්වත්‍රික සමතුලිතයේ පාඩම අපි කරා ව්‍යාපාර චක්‍ර ප්‍රසාරණය පසුබැසීම ප්‍රසාරණය පසුබැසීමක් වෙනවා ප්‍රසාරණයක් වෙනවා දැන් ලංකාවට අපිට ඒ වගේ සිද්ධියක් නෙවෙයි එතන අපි පසුබැසීමක තමයි කියන්නේ right එතකොට ඒක පෙන්වන්නේ ප්‍රසාරයක් අඳගන්න xy කියලා දාගන්න ඇමරිකාවට වගේ නම් ඔන්න අවපාතයක් දීගෙන ඉන්නේ ඇමරිකාව ඉතාලිය වගේ රටවලට අවපාතයක් දීගෙන ඉන්නේ කොරෝනා හරි සේවා වියුක්තිය පසුබැසීම පෙන්වන්නේ මේ වගේ තැනක ඒ ඇතුළත ලක්ෂණ right දැන් මට කියන්න මෙතනින් පහළ සාමාන්‍යයෙන් තව රූල් 6ක 7ක විතර ඉඩක් තියෙනවද සමහරුන්ට ඒගොල්ලන්ට ගේමක්ම නැහැ එහෙම නැති අය ඉන්නවා එහෙම නැති එක්කෙනෙක් පොඩ බලන්න මේ පැත්තෙන්වත් මේ මම මේ කියන එක දාගන්න උඹක් අයිට ඉඳ තියෙනවා දෙන්නෙක් තුන්දෙනෙක් තමයි නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් හරි පොඩ්ඩක් එහා පැත්තට දාගන්න ඉඳ තියෙන අය ඉඳ නැති අය එහා පැත්තට දාගන්න ඉඳ තියෙන අය එහෙම පන්නට දාන්න right සාරව සංකල්ප වල අවසාන එක සාරව සංකල්ප දැන් මෙහෙම අරන් ලියලා තියෙනවා එතන අවසාන එක ටිකක් දිගයි වර්තමාන තේරීම හා අනාගත නිෂ්පාදන හැකියාව වර්තමාන තේරීම සහ අනාගත නිෂ්පාදන හැකියාව වර්තමාන තේරීම සහ අනාගත නිෂ්පාදන හැකියාව right දැන් මේකේ හුඟක් දේවල් ලියන්නේ නැහැ ඒක අඳිනවා විතරයි ඒක අවශ්‍ය ආගන්න Tamanට අවශ්‍ය නම් පැන්සලෙන් එහෙම ලියලා දාගන්න හරි
අපි ගමු රටවල් දෙකක්. ඒක යටින් දැන් එනවා මෙහෙම රටවල් දෙකක්. ලංකාව ඉන්දියාව. ලංකාව ඉන්දියාව. ප්‍රස්ථාර දෙකක් එනවා දෙන්නට. ප්‍රස්ථාර දෙකක් එනවා දෙන්නට. මම මේ පැත්තේ දානවා පරිභෝජන බන්ධ. මේ පැත්තට මම දානවා ආයෝජන බාණ්ඩ. සමහරු ප්‍රාර්ථන බාණ්ඩ කියලා කියනවා. එතන මේ පැත්තට මෙයාටත් පරිභෝජන බාණ්ඩ, මේ පැත්තට ආයෝජන බාණ්ඩ. කේරවලෙන් මදින්නත් එපා. මේ උඩින් මදින්නෙත් නැතුව ටිකක් මේ වගේ ප්‍රමාණයකින් ඇදගන්න අපි පොඩියටනේ අදින්නේ. නිෂ්පාදනය කරනම වැඩි උඩට අදින්න නැතුව කියන්නේ මේ හරියෙන් විතර අදින්න නැතුව ටික මේ වගේ තනින් අදින්න. හරිද? right. ලංකාවේ දාගන්න මෙතන A කියලා. ඉන්දියාවේ දාන්න මෙතන A කියලා. මෙතන B කියලා. B කියලා. යටින් යට අඳින්නද කමන්න ඉඩ තියෙනවා නම් යටින් යට අඳින්න. හැබැයි දැන් මම යටින් එකක් ලියන්න ඉන්නවා ඒක ඔයාගේ පැත්තේ ලියන්න. කමන්නේ කොහොම හරි බැඩේ වෙන්න අයියෝ. ලංකාව මෙතන ඉන්දියාව මෙතන. එතන ඉන්දියාව මෙතන ලංකාව මෙතන කොහොමද එන්නේ ඉන්දියාව මෙතන ලංකාව මෙතන නෙති. ඔයත් එහෙමද? ඉන්දියාව ලංකාව. කැමතිද? right. මම ඔයගේ පොඩි ප්‍රශ්නයක් අහනවා. හරිද? මේ කියන්නේ දැන් පොඩි දෙයක් ලියන පේලි දෙකක් ඕනේ මේ කියන්නේ ලියන්න. ලංකාව වර්තමානයේ වැඩිපුර හදන්නේ ආයෝජන භාණ්ඩනේ. මෙයා වර්තමානයේ වැඩිපුර හදන්නේ පරිභෝජන භාණ්ඩනේ. කවුද වර්තමානයේ ඉහළ ජීවන තත්ත්වයක් ගත කරන්නේ ලංකාවද ඉන්දියාවද? වර්තමානයේ උසස් ජීවන තත්ත්වයක් ගත කරන්නේ කවුද? ඉන්දියාව. ඇයි එයාලඟ තමයි ජීවන තත්ත්වයක් කියන්නේ පරිභෝජනය කරනවා කියන්නේ. අද හොඳට කාලා බීලා ඇදලා ඉන්නේ ඉන්දියාව. එයාට තමයි වැඩිපුර පරිභෝජන භාණ්ඩ තියෙන්නේ. පාලින් අපි දැන් දාගන්න යන්නේ. ප්‍රස්ථාර දෙකට මෙහා පැත්තේ මම දානවා මෙහෙම එකක්. වර්තමාන ජීවන තත්ත්වය. වර්තමාන ජීවන තත්ත්වය. ලංකාවේ අඩුයි ඉන්දියාවේ වැඩි. වර්තමාන ජීවන තත්ත්වය අපේ අඩුයි එයාගේ වැඩි. හරි? ඒ අපි ළමයි වැඩි පරිභෝජන භාණ්ඩ හදන්නේ. දැන් මට කියන්න ලංකාවට හැබැයි අනාගතයේ දවසක ලැබෙන්නේ පොඩි වර්ධනයක්ද විශාල වර්ධනයක්ද? අපි ආයෝජන භාණ්ඩ හදන්නේ අද. ඒ නිසා අපට අනාගතයේ ලැබෙනවා විශාල ආර්ථික වර්ධනය. හැබැයි ඉන්දියාවට ලැබෙන්නේ විශාල ආර්ථික වර්ධනයක්ද කුඩා ආර්ථික වර්ධනයක්ද? එයාට ලැබෙන්නේ කුඩා ආර්ථික වර්ධනය. ඒ නිසා අපි ලංකාවේ නිෂ්පාදනය කියන වායම ටිකක් වැඩිපුර දකුණට ගෙනියනවා විශේෂයෙන් පරිභෝජන පැත්ත. සමානව ගෙනිච්චට වරදක් නැහැ. ටික ගේම ගෙනියද්දී පරිභෝජන පැත්ත ටික වැඩිපුර ගෙනියන්න. කියන අනාගතයේ ලොකු උගක් පරිභෝජනය කරනවා. අනේ මෙයාට එන්නේ පොඩි වර්ධනය. එයාට එන්නේ පොඩි වර්ධනය. අපිට එනවා විශාල වර්ධනය. ඒ පරිභෝජන පැත්ත ටිකක් වැඩිපුර ගෙනියලා පෙන්වන වරදක් නැහැ. හරි. ඒ කියන්නේ මගේ මෙතන ඉඩ නැහැ. යටි ලියන්න අනාගත ජීවන තත්ත්වය කියන්නේ. අනාගත ජීවන තත්ත්වය. දිනේ අනාගත මේකට පහන්න. ලංකාවේ අඩුයිද වැඩිද? අනාගතයේ ජීවන තත්ත්වය. අනාගතයේ විශාල වර්ධනයක් ලැබෙනවා. අනාගත ජීවන තත්ත්වය වැඩි. හැබැයි මෙයාගේ අඩුයි. right. මෙතන තව කියන දේවල් තියෙනවා. මේක අහගන්න මතකද කියලා බලන්න. ඒ කියන්නේ අනාගතයේ දවසක විශාල වර්ධනයක් ගන්න නම් වැඩිපුර හදන්න ඕනේ මොන බාණ්ඩද?
අනාගතයේ දවසක විශාල වර්ධනයක් අරගෙන උසස් ජීවිතයක් ගත කරන්න නම් වර්තමානයේ වැඩිපුර හදන්න ඕනේ මොන භාණ්ඩද? ආයෝජන භාණ්ඩ. ඒකට මොනවා කැප කරන්න වෙනවද? ඒකට මොකක් කැප කරන්න වෙනවද? පරිභෝජනය කැප කරන්න වෙනවා. ඒ කියන්නේ අනාගතයේ ආර්ථික වර්ධනයක් ගන්න පුළුවන්. හැබැයි පරිභෝජනය කැප කරන්න වෙනවා. ඒ කියන්නේ මොන පිරිවැයද? පරිභෝජනය කැප කිරීම කියන්නේ නම් මොන පිරිවැයද? අන්න ආවශ්‍යක පිරිවැය. ආවශ්‍යක පිරිවැය. මතක වෙන්නේ. හරිද? right. That's it. ඒ තමයි second chart එක. Let's move to the third. එන්න මේ අන්තිම chart එක. ඒක තමයි වැදගත් මේක. හුඟක් අය පටල ගන්න තැන අන්තිමේ. මේ කොලේ අනිත් පැත්තෙන් දෝ තර මේ කමක් නැහැ ඉතින් කොලයක් නැත්තම් අදින්න. අර එතකොට අර එහා මෙහා තොර වුණාම පොඩ්ඩක් ඒක. නෑ මේකත් ලෑන්ඩ්ස්කේප් එකකටම ගන්න. මේකත් ලෑන්ඩ්ස්කේප් එකකටම ගන්න. මේ කියන්නේ දැන් ඇඳා වගේම ගන්න. හරිද? අවසාන එක. එතන අපි ගමු උඩින්ම ප්‍රායෝගික භාවිතය. ප්‍රායෝගික භාවිතය. ප්‍රායෝගික භාවිතය. ඒකෙත් ළමයි දෙකකට විතරයි බෙදෙන්නේ. දෙකකට විතරයි බෙදෙන්නේ. හරි? දැන් මේ හුඟක් දෙනෙක් අහනවා මේ අහුව පොදු ප්‍රශ්න කීපයකට මම ටිකක් උත්තර දීලා ඉන්නවා. අලුත් ළමයි සමහරු තීරි පන්තියේ කරන පාඩම මොකද්ද කියලා නම් අපි කරන්නේ තාම සාරවාර්ථික සමතුලිතයේ පාඩම 12 වසරේ අවසාන පාඩම. ඒ නිසා මේ දවස්වල මේ පන්තියට ඇත්තටම ඇවිල්ලා තේරුම්න්නේ අපි ඒකේ දෙවෙනි ටියුට් එකේ ඉන්නේ අන්තිම හරිය කියන්නේ. දෙවෙනි ටියුට් එක පටන් ගන්න තියෙන්නේ. පළවෙනි ටියුට් එක නොකර ඇත්තටම දෙවෙනි ටියුට් එකට ආවට ඉතර තේරෙන්නේ නැහැ. සරලාර්ථිකය අපි ඉවර කරනවා. ලබන සතියේ දෙවෙනි ටියුට් එක පටන් ගන්නවා. ඊළඟට පෙබරවාරි මාසයේ එතකොට සාමාන්‍ය දෙවෙනි තුන්වෙනි සතිය විතර වෙද්දී අපි පටන් ගන්නවා 13 පළවෙනි පාඩම. එතකොට 13 පළවෙනි පාඩම ඉඳන් අලුත් අයට ඉන්න පුළුවන්. රිවිෂන් පන්ති අපි මේ දවස්වල කරන්නේ ඉල්ලුම් නම්‍යතාවයේ පාඩම. එක දවසයි නේද? ඒ තමයි. ඉල්ලුම් නම්‍යතාවය එක දවසයි කරේ. ඒ ටියුට් එකේම සැපින් නම්‍යතාවයේ ඒ ටික සාකච්ඡා කරලා අපි ඉවර කරනවා. ඊට පස්සේ පෙබරවාරි මාසේ යනවා සමතුලිතයට. හරිද? මේ ඔව් පොත ගන්න පුළුවන් ගෝල්ඩන් ගේට් එකේ තියලා තියෙන්නේ පොත මේ අමලක අලුතයි මේ MCQ පොත MCQ 500ක් තියෙනවා කැමතියි ගෙදරට ගෙන ගන්න මේ chart එක ඉංග්‍රීසි මීඩියම් අයට තාම කරේ නෑ ළමයි මෙතන ඉන්නවද ඉංග්‍රීසි මීඩියම් අය ඉංග්‍රීසි මීඩියම් අය නම් කරන්න ඒගොල්ලන්ගේ තාම රිවිෂන් පන්ති පටන් ගත්තේ නෑනේ. ඒකයි මම වැඩි කරේ නැත්තේ. ඉංග්‍රීසි මීඩියම් රිවිෂන් පටන් ගන්නවා පෙබරවාරි මාසේ. දැන් ඔයගොල්ලෝ මගේ දැන් ට්‍රාන්ස්ලේට් කරනවා ඉතින් මේක. එපා එන්න මම කරන්න. මේ ඉංග්‍රීසි මීඩියම් අයගේ chart class ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රිවිෂන් පන්ති කොහොමද යන්නේ chart class වගේම තමයි. හරිද? රිවිෂන් පටන් ගන්නවා පෙබරවාරි ඒගොල්ලන්ගේ. එතකොට එන්න. මේ එතකොට කරලා දෙන්නේ. right. ඊළඟට රිවිෂන් ක්ලාස් එකට විතරක් එන ළමයිට ටියුට් එක ගෙන්න ගන්න පුළුවන් ගෙදරට සේරම ඩීටේල්ස් ටික මම දාන්න ළමයි වලට මේ වෙලාව ගන්න අපරාධ මේ WhatsApp එකට සේරම ඩීටේල්ස් ටික දානවා මේ පරණ දානවා right අපි එහෙනම් එමු ළමයි අපි අවසාන එකට මේ theory English medium වල නෑ එකම සිලබස් එක ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් එක සිලබස් එකනේ හරි
රෙකෝඩින්ස් දාපනේ ළමයි රෙකෝඩින්ස් කරනවා රෙකෝඩින් මේ ටික දාන්නම් මේ කියන්නේ තියරි රිවිෂන් රෙකෝඩින් ටික දානවා මේක දාන්නේ අර දෙක දාන්නේ MCQ පොත තියෙන්නේ 12 වසරේ සිලබස් එකම කවර් වෙන්න 500ක් තමයි තියෙන්නේ DVD එකෙන් තියෙනවා ඒක අර අමාරු ප්‍රශ්න ටික පැහැදිලි කරලා තියෙනවා හරි එන්න අපි අවසාන chart එකට ළමයි අවසාන chart එක මේක ඇත්තටම දෙකකට විතරයි බෙදෙන්නේ මේක තමයි හුඟක් අයට පොඩ්ඩක් අමාරු හරිද හුඟක් අයට අමාරු කොටසක් ප්‍රායෝගික භාවිතේ විභාගයේ ලකුණු 4ක් වගේ ඉන්නත් පුළුවන් එතනින් අපි දෙකට බෙදාගමු මෙන්න මෙහෙම එක පැත්තක දාගන්න ලක්ෂයකින් නිරූපණය කරන සිදුවීම් ලක්ෂයකින් නිරූපණය කරන සිදුවීම් මේ පැත්ත අපි දානවා වක්‍රයෙන් නිරූපණය කරන සිදුවීම් ලක්ෂයෙන් නිරූපණය කරන සිදුවීම් වක්‍රයෙන් නිරූපණය කරන සිදුවීම් හරිද දෙකට බෙදාගෙන ඉස්සලා හරි ඒ ලක්ෂයෙන් නිරූපණය කරන සිදුවීම් නැවත දෙකට බෙදාගන්න මේකත් ඒ වගේම දෙකට බෙදෙනවා පරිස්සමින් ඔන්න උතරින් ඉවරයි දැන් මෙතනින් පහළට තමයි යන්නේ මේක පහළට යනවා මේක පහළට යනවා මේකත් දෙකට බෙදලා මේ දෙන්න දෙපැත්තෙන් පහළට යනවා එතනින් ඉවරයි හරිද මෙතන යන්නේ නීහැමා මත නීහැමා මත මෙතන නීහැමා ඇතුළත නීහැමා මත නීහැමා ඇතුළත මේකත් දෙකට බෙදනවා මෙතන දෙකට බෙදනවා නීහැමා දකුණට විතැන්වීම නීහැමා වමට විතැන්වීම හරි දැන් පහළට සාමාන්‍ය රූල් 7ක් 6ක් වගේ තිබ්බනම් ප්‍රමාණවත් වෙයි. right. මෙතන පොඩි තරුවක් දාලා ලියාගමු අපි වෙන පෑනකින්. පොඩි තරුවක් දාලා ලියන්න. පවත්නා සම්පත් පවත්නා සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා කිරීමයි පවත්නා සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා කිරීමයි පවත්නා සම්පත් කියන එක ටිකක් වැදගත් ඈ ඉලක්ක ඇඳලා තියාගත්තත් කමක් පවත්නා සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා කිරීමයි ඉලක්ක ඇඳලා තියාගත්තත් කමක් නෑ හරි ඒකට අපි උදාහරණ ලියා ගන්න යන්නේ උදාහරණ ලියා ගන්න යන්නේ පූර්ණ සේවා නියුක්තිය ඒක පෙන්නන්නේ නීහැමා මත ලක්ෂයකින් අපි දැන් මේ පැත්තේ ඉන්නේ ලක්ෂයක් ඒකෙන් මතේව තමයි දැන් මේ ලියන්නේ පූර්ණ සේවා නියුක්තිය පෙන්නන්නේ මත ලක්ෂයකින් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය
හරි දැන් ඊට පහලින් මේකට පහලින් පොඩි ප්‍රස්තාරයක් අඳින්න ඕනේ එතනින් ඉවරයි මේ පැත්ත පඩි ඉරණ නිසා මම මේක මකනවා ඉරණ නිසා මම මේක මකනවා පූර්ණ සේවා නීතිය නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියලා තමයි ලිව්වේ පොඩි ප්‍රස්තාරයක් අඳින්න xy කියලා දාලා මත ලක්ෂයක් දාලා පෙන්නන්න ඕන. මොනවද තමයි දැන් කරන්නේ? right. මෙතන තවත් දාලා යන්න. පවත්නා සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා නොකිරීමයි පවත්නා සම්පත් ඒ තිර කැඳගත්තා නම් හරි පවත්නා සම්පත් ප්‍රශස්ත මට්ටමින් භාවිතා නොකිරීම උදා දැන් තියෙන සම්පත් පාවිච්චි නොකිරීමට මොකක්ද අපි කියන්නේ සම්පත් තියෙනවා පාවිච්චි කරන්නේ තේරුමද සේවා වියුක්තිය උදාහරණයක් සේවා වියුක්තිය ඒ පවත්නා සම්පත් නාස්ති වෙනවා නම් අපතේ යනවා නම් පාවිච්චි කරනකොට නාස්ති වෙනවා අපතේ යනවා හරියට පාවිච්චි කරන්න උපරිම නිමවමක් ගන්න දන්නේ නැහැ ඒගොල්ලෝ ඒ මොකද ඒක මොකද නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය හරියට අනිත් එක තමයි පවත්නා සම්පත් පාවිච්චි කරන්න බැරි වෙනවා මේ වගේ කාලයකදී මිනිස්සු ඉන්නවා යන්ත්‍ර සූත්‍ර තියෙනවා ගොඩනැගිලි තියෙනවා පාවිච්චි කරගන්න බෑ මේ වගේ කාලයකට අපි මොකද කිව්වේ ආර්ථික පසුබැසීම ආර්ථික පසුබැසීම කොච්චරද right දැන් පාලින් මේක පාලින් ප්‍රස්තාරයක් අදින්න ඕනවා හරිද මේක මම මකන්නද ඔයා පාලින් අදින්න ඕනේ මම මකලා අදින්නේ නැහැ මෙතන ඒක ඕනේ පල්ලෙන් අද ගන්න මේ වගේ ප්‍රස්තාරයක් xy කියලා දාගන්න ඇතුළේ ලක්ෂයක් ගන්න ඒක අන්තිමට මෙතනදී උදාහරණ ටික එකක් සේවා වියුක්තිය අනිත් එක නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය අනිත් එක ආර්ථික පසුබැසීම ඌන සේවා නියුක්තිය කියවට කමක් නැහැ ඌන සේවා නියුක්තිය සේවා වියුක්තිය ඌන සේවා නියුක්තිය අවුලන්නේ right දැන් මේ දෙකේ වෙනස තේරුම් ගන්න බෑ එන මෙතන දකුණු ඉතින් මේකට හේතු දෙකයි ලියන පළවෙනි එක සම්පත් ප්‍රමාණය වැඩිවීම හරිද right දැන් ඒකේ අර්ථය කීපයක් ලියා ගන්නයි යන්නේ මම කියන්නම් ඔයා ලියා ගන්නවා හරිද
මම කියන්න ලියා ගන්න. දැන් පොඩ්ඩක් ඉඩ හදා ගන්න. දැන් මෙතන මම රූල් 5ක් 6ක් පල්ලෙහාට කියලා අංක 2 දාලා ඵලදායිතාවයේ වැඩිවීම කියලා තව පල්ලෙහාට ලියන්න කිව්වොත් වඩා ඉඩ තියෙනවද? ඉඩ තියෙනවද? ආ. එහෙනම් එහෙම ලියන්න. එමිට නැති අය මේක මෙතනින්ම දෙකට බෙදා ගන්න. සම්පත් ප්‍රමාණය වැඩිවීම ඵලදායිතාව වැඩිවීම කියලා එහෙම දෙකට බෙදා ගන්න. පල්ලෙහාට යන්න ඉන්න නැති අය මං හිතන්නේ පල්ලෙහාට ඉඳ ඇති මොකද මෙතන වැඩි ජීවනය නේ. හරි? අසම්පත් ප්‍රමාණය වැඩිවීම. මෙන්න මේවා ලියන්න. විදේශ ආයෝජන ගලා ඒම. විදේශ ආයෝජන ගලා ඒම. විදේශ ආයෝජන ගලා ඒම. විදේශගත ශ්‍රමිකයන් පැමිණීම. විදේශගත ශ්‍රමිකයන් පැමිණීම. විදේශගත ශ්‍රමිකයන් පැමිණීම. හරි. නව සම්පත් සොයා ගැනීම. නව සම්පත් සොයා ගැනීම. නව සම්පත් සොයා ගැනීම. විදේශ ආයෝජන ගලා ඒම. විදේශ ශ්‍රමිකයන් නැවත පැමිණීම. නව සම්පත් සොයා ගැනීම. හරිද? ඒ වගේ. එතකොට සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් පොඩ්ඩක් ඉන්නවා. මේකත් එක්ක පටල ගන්න එපා ඈ මේ දෙක. මෙතන සම්පත් ප්‍රමාණය වැඩි වෙනවද පවත්නා සම්පත් පාවිච්චි කරනවද? මෙතන සම්පත් ප්‍රමාණය වැඩි වෙනවද පවත්නා සම්පත් පාවිච්චි කරනවද? එක වචනකින් දාන්නකො. පවත්නා සම්පත් තමයි පාවිච්චි කරන්නේ. එතකොට හැකියාව වැඩි වෙන්නේ නැහැ. හැකියාව වැඩි වෙන්නේ නැහැ. පවත්නා සම්පත් තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙතන සම්පත් ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒ නිසා වක්‍රය දකුණට යන්නේ. හරිද? right. දෙවෙනි ඵලදායිතාවයේ වැඩිවීම. ඵලදායිතාවය වැඩිවීම. ඒකේ අර්ථය ලියා ගන්න. ඒකට ලියා ගන්න තාක්ෂණයේ දියුණු වීම. තාක්ෂණයේ දියුණු වීම. ළමිකානෝ මේ විදේශගත ශ්‍රමිකයන් නැවත පැමිණීම කියන්නේ විදේශ මිනිස්සු ලංකාවට එන එකද නැත්නම් ලංකාවේ ඉඳන් පිටරට ගිහිල්ලා නැවත එන අයද කියලා. ඒ දෙකම. හරිද? මේ දෙවෙනි එකම එනවා. මේ දෙකම එනවා. right. එතකොට මෙතන පළදායීතාව වැඩි වෙන එකක් තමයි තාක්ෂණයේ දියුණු වීම. තව එකක් සේවක පුහුණුව ඉහළ යාම. සේවක පුහුණුව ඉහළ යාම. තව තියෙන්නේ නැති ෂෝට් නෝට් එක. right. ඊළඟට මේ වැටි. සම්පත් ප්‍රමාණය අඩු වීම. සම්පත් ප්‍රමාණය අඩු වීම. හරි. එතන ටිකක් ලියාගමු. සම්පත් ප්‍රමාණය අඩු වීම. මෙතන කිව්වේ තාක්ෂණයේ දියුණු වීම, සේවක පුහුණුව ඉහළ යාම. තව තියෙනවා මම නිකන් දෙකක් දුන්නා. තාක්ෂණයේ දියුණු වීම, සේවක පුහුණුව ඉහළ යාම. සම්පත් ප්‍රමාණය අඩු වීම ළඟ ලියා ගන්න. දරුණු ස්වභාවික ව්‍යසන. දරුණු ස්වභාවික ව්‍යසන. දීර්ඝකාලීන යුද්ධය. දරුණු ස්වභාවික ව්‍යසන, දීර්ඝකාලීන යුද්ධය.
ශ්‍රමිකයන් විදේශගත වීම. ශ්‍රමිකයන් විදේශගත වීම. තුනක් කිව්වනේ. තව තියෙනවා ඉතින් ඈ ළමයි ෂෝට් නෝට් එක ගන්න. දෙවෙනි එක තමයි ඵලදායීතාවයේ අඩුවීම. ඵලදායීතාවයේ අඩුවීම. සම්පත් අඩුවීම ලිව්වේ මේවා ඉක්මනට ලියා ගන්න. දරුණු ස්වභාවික ව්‍යසනය, දීර්ඝකාලීන යුද්ධය, ශ්‍රමිකයන් විදේශගත වීම. තව තියෙනවා මම ඒ තුන තමයි දුන්නේ. ඵලදායීතාවයේ අඩුවීම ලියා ගන්න. තාක්ෂණයේ යල්පැනීම. තාක්ෂණයේ යල්පැනීම. තාක්ෂණයේ යල්පැනීම. සේවක පුහුණුව අඩුවීම. තාක්ෂණයේ යල්පැනීම, සේවක පුහුණුව අඩුවීම. හරි. තාක්ෂණයේ යල්පැනීම, සේවක පුහුණුව අඩුවීම, මේ වගේ තව තියෙනවා. අපි ටිකක් යමු. right දැන් ඉන්න මේකයි පටල ගන්න එපා. මෙතන වෙන්නේ සම්පත් ප්‍රමාණය අඩුවීමක්ද පවත්නා සම්පත් භාවිතා නොකිරීමක්ද? එතන මොකද වෙන්නේ? එතන වෙන්නේ පවත්නා සම්පත් භාවිතා නොකිරීම. දැන් මම මේ කියන සිද්ධිය හරිද? මම මේ කියන සිද්ධිය මම නිකන් මේ විනාඩි 5-10 ඉදු නිසා මම මේ කියන්නේ. මම මේ කියන සිද්ධිය මට කියන්නේ මේ ඇතුළත ලක්ෂයකට දෙන්නේ වමට විතර වෙනවද කියලා කියන්නේ. කියන්නේ ඇතුළත ලක්ෂයක්ද වමටද කියලා කිව්වනම් නිකන් උදාහරණයක් විදිහට අපි හිතමු මේ ඉඩම් තියෙනවා වගාවට පාවිච්චි කරලා නැහැ මේවා. කුඹුරු තියෙනවා නිෂ්පාදනයට යොදාගෙන නැහැ. වමට විතර වෙනවද ඇතුළත ලක්ෂය දෙකනේ. පවත්නා සම්පත් භාවිතා කරලා නැහැ. හැබැයි මුහුද ගොඩ කරලා අලුතෙන් ඉඩමක් අපි හදා ගන්නවා. ඔය හය හැදුවේ වරාය. සොරි. එතකොට මොකද වෙන්නේ? අන්න සමහර දේ මම කියනවා. මුහුද ගොඩ කරලා අලුතෙන් වරායක් හැදුවාම මොකද වෙන්නේ? සම්පත් ප්‍රමාණය වැඩි වෙලා වක්‍රය දකුණට විතර වෙනවා. හරිද? මෙහෙම එකක් වුණොත් අනිත් පැත්තට කියන්නේ ස්වභාවික ව්‍යසනයක් ඇවිල්ලා අපිට තියෙන හුඟා ඉඩකඩම් දේපල විනාශ වුණොත් මොකද වෙන්නේ? අන්න වක්‍රය මේ පැත්තේ වමට විතර වෙනවා. ඒතර පවත්නා සම්පත් භාවිතා නොකිරීමයි තියෙන සම්පත් විනාශ වීමයි අතර වෙනස පටල ගන්න එපා. පවත්නා සම්පත් භාවිතා නොකිරීම මම ඉරකද දින කියන්නේ මේක වෙන එක. මේක වෙන එක. ඔන්න ඔය දෙක තමයි විභාගෙ උගන් දෙනා පටල ගන්නේ. දැන් පටල ගන්න එපා. right? මෙතන අපි විභාග ප්‍රශ්න උගන් කරලා තියෙන ඒවා ඇත්තම සාකච්ඡා වෙන්නේ නැහැ. මේ ඒවා බලා ගන්න ඕන. හරි. ඔතනින් ඉවරයි පාඩම. මොකද තත්ත්වේ මේ නිෂ්පාදනය කියම ආයෙම. right. ඒතරනේ ෂෝට් නෝට් එකක් සමානයි මේක.